ගිය සතියේ කුඩාම මිනුම හොයාගත්ත මිලිමීටර් 0.1 කියලා. ඊට පස්සේ ඒ කුඩාම මිනුම තියෙන මිලිමීටර් 0.1 වන වර්ණීය පරිමාණය සහ ප්‍රධාන පරිමාණය එකිනෙකට සාපේක්ෂව චලනය කළා නේද? ප්‍රධාන පරිමාණය උඩ තියෙනවා. ඒකට සාපේක්ෂව වර්ණීය පරිමාණය චලනය කරාම ප්‍රධාන පරිමාණ බිඳුවයි වර්ණීය පරිමාණ බිඳුව අතර පරතරය අපිට මැනගන්න පුළුවන් වුණා නේද? හරි. ඉතින් එහෙම මැනගෙන අපි පාඨාංක ගත්තා. කියන්නේ ප්‍රධාන පරිමාණ බිඳුවයි වර්ණීය පරිමාණ බිඳුවයි අතර පරතරය මැන්නම අපි දැක්ක මිලිමීටර දශම ගණන් වලින් උත්තර ගන්න පුළුවන් නේ. ඒකට හේතුව මේ වර්ණීය පරිමාණය සහ ප්‍රධාන පරිමාණය අතර වෙනසින් අපිට මිලිමීටර දශම ගණනක් මනින්න පුළුවන් වුණා. එහෙම මනින්න පුළුවන් පුංචි මාගේට පුතේ අපි කිව්ව මොකක්ද? වර්ණීය පරිමාණයේ කුඩාම මිනුම කියලා. පැහැදිලි නේද? right. එතකොට පුතේ ඒ කුඩාම මිනුමට අපිට ආවේ 0.1 නේ. නමුත් හැමතිස්සෙම හැම තැනම කුඩාම මිනුම 0.1 වෙන්නේ නැහැ. හරි. නමුත් මම කිව්වා ඒ ඕනෑම තැනකදී කුඩාම මිනුම හොයන්න පුළුවන් කොහොමද? සමීකරණයෙන් නෙමෙයි. අර අපි අදපු පළවෙනි රූප සටහන ඇසුරින්. මොකද්ද පළවෙනි රූප සටහනින් කියන්නේ? ප්‍රධාන පරිමාණ සටහනක් යන්න, වර්ණීය පරිමාණ සටහනක් යන්න, ප්‍රධාන පරිමාණය නිශ්චලව තියෙද්දි වර්ණීය පරිමාණය මෙහාට තල්ලු කරනකොට පළවෙනියටම සමපාතයක් සිද්ධ වෙන්නේ කොයිද කියලා බැලුවා. right. ඉතින් මේ විදිහට තමයි කුඩාම මිනුම හෙව්වේ. හරිද? ඉතින් ඔය ගිය සතියේ හොයපු එකත් අපි එක සැරයක් හොයලා එතනින් පස්සේ කුඩාම මිනුම හොයන්න මේ රූප සටහන සහ සමීකරණය භාවිතයෙන් කියන ක්‍රම දෙකටම අපි චුට්ටක් හුරු වෙමු. හරි? ලියන්න මෙහෙම පුතේ. ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් තනා ඇති ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් තනා ඇති වර්නියරයක වර්නියරයක් කියන්නේ මේ වර්නිය කැලිපරයක් කියන එක. හරි? වර්නිය කැලිපරය කියන උපකරණය අපි කතා කරන්නේ පුතේ නේද? වර්ණීය කැලිපරය කියන උපකරණය අපි කතා කරන්නේ මේකනේ උපකරණය. හරි. මේක තාම කොටස් වෙන අපි ඉගෙන ගත්තේ නැහැ. හරිද? ඒක අපි ඉස්සරහට කතා කරනවා. හරි. හරි. වර්නියරයක මිලිමීටර් කොටස් 9ක් ගෙන මිලිමීටර් කොටස් 9ක් ගෙන වර්නියර කොටස් 10කට මිලිමීටර් කොටස් 9ක් ගෙන වර්නියර කොටස් 10කට මිලිමීටර් කොටස් 9ක් ගෙන වර්නියර කොටස් 10කට බෙදීමෙන් වර්ණීය පරිමාණය නිර්මාණය කර ඇත. වර්ණීය පරිමාණය නිර්මාණය කර ඇත. මෙම උපකරණේ කුඩාම මිනුම සොයන්න. මෙම උපකරණේ කුඩාම මිනුම සොයන්න. හරි. දැන් පුතේ මේක අපි හොයපු එකක්. මම මේක අපි අර කලින් කොටසේ හදපු එකම තමයි මම මේ කුඩාම මිනුම හොයන්න ඕන වෙන කොටස විතරක් ඇඳලා පෙන්නන්නම්. හරි. පුතේ මෙන්න මෙහෙමයි. කුඩාම මිනුම හොයන්න මෙන්න මේ ක්‍රමේ භාවිතා කරන්න. මුලින්ම හිතන්න ප්‍රධාන පරිමාණය ගැන. ඒ කියන්නේ දැන් මුලින් හදන ගණන් ඔක්කොගෙම පුතේ මුලින් හදන ගණන් ඔක්කොගෙම ඔබ රූප සටහන ඇඳිය යුතුයි. හරි. ඒ කියන්නේ ඇත්තටම තියරි පන්ති අඳින ඔක්කොගෙම ඔයාලා රූප සටහන අඳින්න ඕන. එහෙම ඇඳලා ප්‍රැක්ටිස් වුණාම විභාගයට ගියාම ඒක ඔළුව ඇතුලේ. ඒ කියන්නේ අපි රිවිෂන් එකට යනකොට පුතේ ඒක ටිකක් ඔළුව ඇතුලෙන්ම අපිට කරන්න පුළුවන් ප්‍රැක්ටිස් වෙලා මේක හරියට අවබෝධ වෙලා තිබ්බොත්. හරි නැත්නම් සමීකරණයට හුරු වෙන්න එපා. හැබැයි ඔබ සමීකරණ දැනගන්න ඕන. හැබැයි සමීකරණයට හුරු වෙන්න එපා. මොකද සමීකරණයෙන් හදන්න බැරි තැන් තියෙනවා. හරි ඒ නිසායි මම එහෙම කිව්වේ. හරි. පුතේ ඔන්න බලන්න මම ඇඳගන්න ප්‍රධාන පරිමාණයේ කන්නා. ප්‍රධාන පරිමාණයේ සලකුණු දෙකක් විතර ඇඳගත්තම ඇති මට. ඒතකොට ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් නම් තියෙන්නේ. මෙතන බිඳුව නම් මෙතන 1 මිලිමීටර්. මෙතනට එනකොට 2 මිලිමීටර් වගේ නේද? 1 මිලිමීටර් මෙතනට එනකොට 2 මිලිමීටර්. ඊළඟට පුතේ වර්ණීය පරිමාණය. මෙන්න වර්ණීය පරිමාණය. දැන් වර්ණීය පරිමාණය ඇඳම වර්ණීය කොටසක අගය කොච්චරද කියන එක අපි දැනගෙන ඉන්නවා. වර්ණීය කොටසක අගය කොච්චරද කියන එක අපි දැනගෙන ඉන්නවා. දැන් පුතේ අපිට කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොච්චරද කොටස්? ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් මිලිමීටර් 9ක් තෝරගෙන ඒක බෙදනවලු කොටස් 10කට නේද? එහෙනම් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් තෝරගෙන මේක බෙදනවා කොටස් කීයකටද? කොටස් 10කට. මේක කොටස් 10කට බෙදුවම එක වර්ණීය කොටසක් වෙනවා 0.9 මිලිමීටර්. එහෙනම් පුතේ මෙන්න මෙතනනේ වර්ණීය බිඳුව මෙතන ඉඳන් මේ පැත්තට යනකොට මිලිමීටරයක් නේ මෙතෙන්ටම ආව.
0.9 මිලිමීටර කියන්නේ ඊට වඩා අඩුයි නේද? ඊට වඩා අඩුයි කියන්නේ මෙන්න මේ හරියෙන් ඉපෑ නවතින්නේ. මෙන්න මෙතන තමයි වර්නියරේ පළවෙනි කොටස තියෙන්නේ. හරි එතකොට වර්නියරේ දෙවෙනි කොටස මේ හරිය ඇති. දෙවෙනි එක ඇඳ ගන්න අවශ්‍යත් නැහැ. හරි ඔන්න අපි මුලින්ම පුතේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය ගැන අවධානය යොමු කරා. ඊට පස්සේ වර්නියර් පරිමාණයේ කොටසක අගය ගැන යොමු කරා. අවධානය යොමු කරා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ප්‍රධාන පරිමාණ කොටසක් කොච්චරද කියලා බලන්න. වර්නියර් පරිමාණ කොටසක් කොච්චරද කියලා බලන්න. ඊට පස්සේ පුතේ ප්‍රධාන පරිමාණය නිශ්චලව තියෙද්දි වර්නියර් පරිමාණය වම් පැත්තට චලිත කරනකොට ප්‍රධාන පරිමාණය නිශ්චලව තියෙද්දි වර්නියර් පරිමාණය වම් පැත්තට චලිත කරනකොට පළවෙනියටම සමපාත වෙන්නේ කොයිබද කියලා බලන්න. බලන්න මේක මෙහාට තල්ලු කරොත් මුලින්ම පුතේ මේ ඉර තමයි මෙතෙන්ට හිටින්නේ. මේ ඉර තමයි මෙතෙන්ට හිටින්නේ. එහෙනම් අන්න ඒකට අදාළව පොඩි සටහනක් අපි ගහගමු. මෙන්න ප්‍රධාන පරිමාණයේ මිලිමීටරේ ඉර. හරි. ඒක මෙතන තියෙනවා මෙහෙමම. එතකොට මෙන්න ඒ කෙලින්ම වර්නියර් පරිමාණයේ පළවෙනි ඉර. දැන් පුතේ අපිට ඕන මෙන්න මේ කුඩාම මිනුමනේ. ඒ කියන්නේ මේ වෙලාවේ මැනිච්ච අගය. හරි මේ වෙලාවේ මැනිච්ච අගය. බලන්න මේ වෙලාවේ මැනිච්ච අගය වෙන්නේ පුතේ මෙන්න මේ පරතරයනේ. මෙන්න මේ මැනිච්ච පරතරය කොහොමද අපි හොයන්නේ? මේ මැනිච්ච පරතරය පුතේ අපිට හොයන්න පුළුවන් කොහොමද? මේ දුර අපි දන්නවා. මේ දුර කොච්චරද පුතේ? 1 මිලිමීටර. එතකොට මේ දුර මේ දුරත් අපි දන්නවා. මේ දුර කොච්චරද? වර්නියරේ කොටසක අගය 0.9. දැන් කියනවනේ ප්‍රධාන පරිමාණය මිලිමීටර් 9ක් තෝරගෙන ඒක තමයි පුතේ කුඩා කොටස් 10කට බෙදලා තියෙන්නේ. හරි? එතකොට මිලිමීටර් 9ක් 10කට බෙදලා එක කොටසක් හදන්න. එක කොටසක් 0.9. එහෙනම් මෙන්න මේ කුඩාම කොටසේ මිනුම මට ලියන්න පුළුවන් මේ මොකද්ද? කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක අගය 1 මිලිමීටර ඍණ වර්නියර් පරිමාණයේ කොටසක අගය 0.9 මිලිමීටර. ඔය දෙක අඩු කරාම අපිට එනවා 0.1 මිලිමීටර කියලා පුතේ කුඩාම මිනුම සඳහා අගය. හරිද? මේ පුතේ රූප සටහන ඇසුරින්. හරි? ඔය ඇන්දේ අපි රූප සටහනක් ඇඳලා රූප සටහන අඳින්න නැතුව හදනවා නම් කොහොමද? රූප සටහන අඳින්න නැතුව හදනවා නම් කොහොමද අපි හදන්නේ? රූප සටහන අඳින්න නැතුව හදනවා නම් පුතේ අපි ඕක හදන්නේ කොහොමද? අපිට ඕන වෙනවා රූප සටහන නැතුව ඇදුවොත් කුඩාම මිනුම සමානයි කාටද? සමීකරණ මතකද? කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක අගය ඍණ වර්නියර් පරිමාණයේ කොටසක අගය කියන එක. හරි? එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසක අගය ඍණ වර්නියර් පරිමාණයේ කොටසක අගය ගත්තම මේ තියෙන්නේ පුතේ ඒ දෙකම තමයි. මේ තියෙන්නේ මොකද්ද? ප්‍රධාන පරිමාණයේ කොටසක අගය. මේ තියෙන්නේ වර්නියර් පරිමාණයේ කොටසක අගය. ඒතර සමීකරණයට දැම්ම නම් ඔය දෙක විතරයි. හැබැයි මේ සුළු කර ගැනීම ඔබට කරන්න වෙනවා. දැන් හිතේවි ඒක අපිට හිතලා කරන්න පුළුවන් නේද කියලා. ඔව් ඒක හිතලා කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේක ලියන්න අවශ්‍ය නැහැ. නමුත් මුල් ගණන් වලදී මේක ලියලා ගන්න පැත්තක. මෙන්න රූප සටහන ඇඳා රූප සටහනින් දත් අරගෙන අපි කුඩාම මිනිම හෙව්වා. පැහැදිලිද දරුවනේ? හරි. ඉතින් මම සමීකරණේ විතරක් කටපාඩම් කරගන්න එපා කියන්නේ. මේ සමීකරණට දත්ත ආදේශ කරනකොට සමහර තැන්වලදී පැටලෙන්න පුළුවන්. හරි. ඒ තැන් අපි ඉස්සරහට කතා කරමු. ඒතකොට ඒ තැනුත් අපිට කතා කරාම මේ ක්‍රම දෙකම අපිට හොඳට පුළුවන් වෙනවනේ. හරි. දරුවෝ ඉක්මනට රූප සටහන ඇඳගෙන මේ ටික ලියා ගන්න. හරි ඊළඟ ගාන තනියෙන් හදන්න දෙනවා. හරි ඊළඟ ගාන තනියෙන් හදන්න දෙනවා. මේ පියවර ටික හොඳට මතක තියාගන්න. හරි ඒ කියන්නේ සමීකරණ විතරක් දාලා පුතේ කෙලින්ම හදනවා නම් ගාන මෙච්චරයි. හරි ඒතර ඔබට ලියන්න දෙන්නේ මෙච්චර කුඩාම මිනුම කියලා කෙලින්ම මේ අගයන් දෙකම තමයි ලියන්න තියෙන්නේ. මොකද කුඩාම මිනුම ප්‍රධාන පරිමාණයේ කොටසක අගය ගාන කියනවා මිලිමීටරයයි කියලා වර්නියර් පරිමාණයේ කොටසක අගය හිතලා ගන්න වෙනවා. හරි ඉතින් මේ දෙක ආදේශ කරාම අපිට කෙලින්ම උත්තරේ එනවා පුතේ. මේ වගේ ගාන කොහොම කෙලින්ම උත්තරේ ආවද? දැන් මේ කෙලින්ම උත්තරේ ආවේ
ප්‍රධාන පරිමාණයයි වර්ණීය පරිමාණය කොටසකගේ පුතේ අපි හරියටම ආදේශ කරපු ඉඳන් කරේ නැත්නම් එන්නේ නැහනේ. දැන් ප්‍රධාන පරිමාණය කොටසකගේ වර්ණීය පරිමාණය කොටසකගේ හොඳටම තේරුම් ගන්න තියෙන අවස්ථාව තමයි මේ රූප සටහන අඳින එක. මොකද පුතේ ඉස්සරහට හම්බ වෙනවා දීර්ඝ කළ වර්ණීය පරිමාණය කියලා. ඒතර දීර්ඝ කළ වර්ණීය පරිමාණයක කෙලින්ම දත්ත ආදේශ කරන්න ගියොත් මේ වගේ සමීකරණයට උත්තරේ සමහරක් විට එන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ඔබ හරි අවබෝධයක් නැතුව ආදේශ කරොත් ඒ කෙලින්ම ප්‍රධාන පරිමාණය කොටසයි වර්ණීය පරිමාණය කොටසයි ආදේශ කරොත් උත්තරේ එන්නේ නැහැ පුතේ. හැබැයි මේ රූප සටහන අඳින ක්‍රමයේදී ඔය ඕනම එකකට ඒක හරියටම එනවා. මේ විතර නෙවෙයි. දැන් වර්ණීය මූලධර්ම යොදා ගන්න පොතේ ඕනම අනින්න. අංශක කලා විකල වලින් හැදිච්ච වර්ණීය පරිමාණ තියෙනවා. දැන් ඒවත් උසස් පෙළට තියෙනවා. ඉතින් ඒ වගේ එකකටත් මේකට යනවට වඩා මෙහෙම හිතලා හැදුවොත් උත්තරේ අපිට අල්ල ගන්න පුළුවන්. හරි. දරුවෝ මේක ලියාගෙන ඉවරයිද කියන කවුරුත් මට? හරි. ලියන්න පුතේ එහෙනම් ඊළඟ ගාන ලියන්න මෙහෙම. ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති වර්ණීය කැලිපරයක ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති වර්ණීය පරිමාණයක ප්‍රධාන පරිමාණී කොටස් 99ක් ගෙන කොටස් 100කට බෙදීමෙන් ප්‍රධාන පරිමාණයේ කොටස් 99ක් ගෙන කොටස් 100කට බෙදීමෙන් වර්ණීය පරිමාණය තනා ඇත. ප්‍රධාන පරිමාණයේ කොටස් 99ක් ගෙන 100කට බෙදීමෙන් වර්ණීය පරිමාණය තනා ඇත. උපකරණේ කුඩාම මිනුම වන්නේ right අද උපකරණේ කුඩාම මිනුම වන්නේ කුමක්ද කියලා ලියා ගන්න. එතකොට හරිනේ. හරි. රූප සටහන ඇඳලා හදන්න සමීකරණ නම් ඉතින් දත්ත දාන රූප සටහන ඇඳලා තියෙන්න ඕනේ. එක්ක රූප සටහන ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. එහෙනම් ඔය ගාන කියවලා මෙතෙන් දත්ත ආදේශ කරගන්නත් පුළුවන්. වරදක් නැහැ. මෙහෙම හදන්න පුතේ. මෙහෙම හදුවම මේ සමීකරණ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. මෙතන මේ විදිහට හැදුවත් අන්තිමේදී ආදේශ වෙන්නේ ඔය සමීකරණයට නිවැරදිව ආදේශ විය යුතු පද දෙක තමයි මෙතෙන්දිත් ආදේශ වෙලා තියෙන්නේ. හැබැයි මෙතන තියෙන වෙනස අර සමීකරණයට ආදේශ කරන්න ඕන පද දෙක මොකක්ද කියන එක පැහැදිලිව පේන රූප සටහන ඇඳගත්තොත්. එහෙම නැතුව ගියොත් ඒකට පොඩි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේක විතරක් ඇඳලා හදන්න, මේක විතරක් ලියලා හදන්න ගියොත්. ඒ නිසා දරුවෝ මේ විදිහට හදන්න පුරුදු වෙන්න. හරි. මේ විදිහට ඉතින් පස්සේ හැදුවට කමක් නැහැ. හරි. රයිට් හරි නේද පුතේ? හරි මම ගාන හදන්න. අපිට කියනවා ප්‍රධාන පරිමාණයේ කොටස් 99. ඒ ප්‍රධාන පරිමාණයේ තියෙන මිලිමීටර ඒවනේ. ඉතින් මිලිමීටර ඒව 99ක් නම් මිලිමීටර 99ක් නේද? මිලිමීටර 99ක් 100කට බෙදලා. ඒතර 0.999 මිලිමීටර තමයි එක කොටසක අගය වෙන්නේ නේද? වර්ණීය කොටසක අගය 0.999 මිලිමීටර නාවේ. මෙන්න වර්ණීය බිඳුව. ඊට මේ වර්ණීය පරිමාණය අපි අඳිනවා. දැන් වර්ණීය කොටසගේ 0.99 මිලිමීටර කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට આવුත් මිලිමීටරයි. 0.99 කියන්නේ මිලිමීටරට වැඩි අඩුයි. මේ හැටින් තමයි ඉර තියෙන්නේ. හරි. ඔය ඉර හැමතිස්සෙම කොහොමද තියෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. දැන් ප්‍රධාන පරිමාණයේ කොටසගේ මිලිමීටරයයි. මෙතන 0.99 මිලිමීටර තියෙන්නේ. එහෙනම් ප්‍රධාන පරිමාණයට වඩා අඩුයි. ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා මේ කොටසකගේ අඩුයි. ඒත් මං කිව්වේ එහෙම වෙන්න ඕනද හැමතිස්සෙම නෑ. එහෙම වෙන්නේ නැති තැන තියෙනවා. අන්න ඒ තැන් දෙක තුනත් අපි කතා කරනවා. හරි. දැන් පුතේ ඔන්න මෙයාව මේ පැත්තට තල්ලු කරනකොට පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ කොයිපටද? මෙයා මේ පැත්තට තල්ලු කරනකොට පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ මෙන්න මෙතෙන්.
එතකොට ඔය වෙලාවේ ප්‍රධාන පරිමාණ බිඳුව සහ වර්ණීය පරිමාණ බිඳුව අතර දුර තමයි පුතේ වර්නියර් එක පාඨාංකයේ විදියට අපි ගන්න. ඔන්න ඔය දුරනේ. එහෙනම් පුතේ කුඩාම මිනුම් මට ලියන්න පුළුවන් කොහොමද? බලන්න ප්‍රධාන පරිමාණීය කොටසකගේ මිලිමීටරය වර්නියර් කොටසකගේ කොච්චරද? මෙතන ඉඳන් මෙතෙන්ට ඒ දිග අපිට ආව 0.999 මිලිමීටර. එතකොට පුතේ මෙන්න මේ චූටි පරතරය හොයන්න නම් අපි මොකද කරන්න ඕන? 1 මිලිමීටරකින් අඩු කරන්න ඕන ඔන්න ඔය වර්නියර් කොටසකගේ. එතකොට අපිට එනවා පුතේ 0.01 මිලිමීටර කියලා. අන්න බලන්න කුඩාම මිනුම ගොඩක් අඩු එක්කෙනෙක් නේද? කුඩාම මිනුම ගොඩක් අඩු එක්කෙනෙක් තමයි අපිට එතෙන්දී ආවේ. රයිට්. හරි නේද පුතේ? අවුරුදු දරුවෝ මේ ගාන හදලානේ තිබ්බේ. හරි අපි යමු ඊළඟ ගානට මේක හදාගත්තේ නැති දරුවෙක් ඉන්නවනම්. ඒ කියන්නේ මේ විදියට රූප සටහන ඇඳලා නැත්නම් පුතේ රූප සටහන ඇඳලා හදා ගන්න ඕන ගාන. හරි? රයිට්. පුතේ ලියන්නේ ඊළඟ ගාන මෙහිම ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති. ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති. වර්නියර් පරිමාණය ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් වර්නියර් කොටස් 50කට බෙදීමෙන් වර්නියර් පරිමාණය නිර්මාණය කර ඇත. මෙම උපකරණයේ කුඩාම මිනුම වනුයේ හරි. අග්ගාල අදුම් බලන්න රූප සටහන ඇඳලා හදන්න පුතේ. අපිට කියනවා පුතේ මොකද්ද ප්‍රධාන පරිමාණයේ තියෙන්නේ මිලිමීටර් වලින්ලු. ඒකේ කොටස් කීයද කිව්වද 49 නේද? කොටස් 49ක්. ඒ කියන්නේ 49යි මිලිමීටර. මුළු දිග 49 මිලිමීටරනේ. අන්න ඒක බෙදනවලු කොටස් 50කට. පුතේ මේක බෙදන්න ලේසි විදිය 49 50න් බෙදන්න ලේසි විදියක් කියන්න මට. ඔව්. හොඳම දේ තමයි හරය 10යි 100 ගුණාකාර කරගෙන ගන්න එක. 50 වරක් දෙක 100යිනේ. එහෙනම් 100ට ගෙනියමු. 100යි මේ හිතින් කරන වැඩක් කියන්නේ 49 50 දෙකෙන් ගුණ කරේ 49න් දෙකෙන් ගුණ කරන්න ඕන. ඉතින් 49 දෙකෙන් ගුණ කරන්න චුට්ටක් අමාරුයිනේ. ඒකත් හිතින් ගුණ කරන්න කොහමද? 49 දෙකෙන් බෑ 50 දෙකෙන් ගුණ කරන්න. 50 දෙවරක් දෙක 100යි. හැබැයි 49 ගොඩවල් දෙකක් ඕන එකට තමයි අපි මේ 50 ගොඩවල් දෙකක් කරගත්තේ. එහෙනම් හැම ගොඩේම එකක් වැඩි. එකක් එකයි ගොඩවල් දෙකක් නේ අපි ගත්තේ. 49 ගොඩවල් දෙකක් නේ ඕන පුතේ 49 වාරයක් දෙවාරය කියන්නේ. 49 වාරයක් දෙක කියන්නේ 49 ගොඩවල් දෙකක්. ඉතින් 49 ගොඩවල් දෙකක් එක සැරේ හිතන්න බැරි. හින්දා 50 ගොඩවල් දෙකක්ම අපි එක සැරේ හිතුවා. එතකොට 100යි උත්තරේ. හැබැයි 49 ගොඩ වෙනුවටනේ අපි 50ක් හිතුවේ. එකක් වැඩි. ගොඩවල් දෙකටම එක දෙකක් වැඩි. එහෙනම් 100න් දෙකක් අඩු වෙන්න ඕන. 100න් දෙකක් අඩු වුණාම කීයද? 98යි. මේක ඉතින් එක සැරේ හිතින් කරන්න පුරුදු වෙන්න. ඒක උත්තරේ කෙලින් වෙනවා. 49 වෙනි බෙදීම 50 ටක් ගාලා හිතින් හිතන්න පුතේ 50 ගින්චු 100 වෙනවා යට හරය 49 දෙකක් 100 දෙකෙන් අඩු වුණාම 98යි 98 100න් බෙදුනම 0.98යි 0.98යි මිලිමීටර් හරි. එතකොට පුතේ බලන්න මේ සැරේ වර්නියර් කොටසකාගිය ප්‍රධාන පරිමාණය කොටසකාගිය මිලිමීටරය ඊට වඩා අඩු වෙනවා. මොකද 0.98යි මිලිමීටරයට වඩා අඩුයි. එහෙනම් පුතේ පළවෙනි සමපාත සිද්ධ වෙනකොට
මෙන්න පළවෙනි සමපාතේ. පළවෙනි සමපාතය සිද්ධ වෙනකොට වර්ණීය බිඳුව සහ ප්‍රධාන පරිමාණ බිඳුව අතර පරතරය. ඕකනේ කුඩාම මිනුම කිව්වේ. මේ උපකරණයෙන් මැන්න කුඩාම මිනුම වෙන්නේ ඒකනේ. කුඩාම මිනුම පුතේ සමාන වෙනවා. එහෙනම් බලන්න ප්‍රධාන පරිමාණයේ කොටසකගේ මිලිමීටරයයි වර්ණීය පරිමාණයේ කොටසකගේ අපිට ආව 0.98 මිලිමීටර්. එහෙනම් කුඩාම මිනුම වෙනවා. මොකද්ද? කුඩාම මිනුම කියන්නේ මේ රතු පාට දිගනේ පුතේ. ඒතකොට මේ දිග මිලිමීටරය ඒකෙන් 0.98ක් අඩු වෙන්න ඕනේ මේ චූටි පරතරය හොයන්න නම්. එහෙනම් මිලිමීටරය ඍණ 0.98 මිලිමීටර. එතකොට පුතේ අපිට නම් 0.02 මිලිමීටර කියලා කුඩාම මිනුම. right? ඉතින් ඔය රූප සටහන ඇසුරින් ගත්තේ. හරි? එතකොට ඔහොම රූප සටහන නැතුව කෙලින්ම හදන දරුවෙක් ඉන්නවා නම් ඉතින් සමීකරණයට යන්න පුළුවන්. කොහොමද සමීකරණය එන්නේ? කුඩාම මිනුම. කුඩාම මිනුම සමාන වුණා පුතේ මොකේද? ප්‍රධාන පරිමාණයේ කොටසක අගය. වර්ණීය පරිමාණයේ කොටසක අගයට. හරි? ප්‍රධාන පරිමාණයේ කොටසක අගය කොච්චරද? මිලිමීටර එකයි. හරිනේ ගාන දුන්නනේ. වර්ණීය පරිමාණයේ කොටසක අගය 0.98. එතකොට මෙන්න මේ සුළු කිරීම පුතේ මොන ක්‍රමයකට හැදුවත් අපි හදා ගන්නවා. එතකොට අපිට එනවා 0.02 මිලිමීටර ගහයි. මේ තියෙන සමීකරණයට දත්ත ආදේශ කරලා හදනවා. මේ කොටසත් ලියා ගන්න මේ ගානේ මේකත් ලියා ගන්න. මේකත් ලියාන එකම උත්තරේ තමයි පුතේ. නමුත් දෙකම ලියා ගන්න. මම ඊළඟ ගානේදී ඔබට තව ගානක් දෙකක් ගියාට පස්සේ ඔබට මේකේ වටිනාකම කියලා දෙන්න. මේ ක්‍රම දෙකම පුරුදු වෙන්න ඕනේ කියලා. ලියාගෙන ඉවරයි මෙසේජ් කරන මේ තියෙන පුතේ කෙලින්ම සමීකරණයට ආදේශ කරනවා. හරි? කෙලින්ම සමීකරණයට ආදේශ කළා තමයි මේ තියෙන්නේ. හරි. අපි යමු පුතේ එහෙනම් තව ගානකට ගිහිල්ලා හරි? තව ගානකට ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් අමාරුවට යමු යන්න. ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වර්ණීය කොටස් 20කට බෙදීමෙන් 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 සකස් කර ඇති වර්ණීය පරිමාණයක සකස් කර ඇති වර්ණීය පරිමාණයක කුඩාම මිනුම සොයන්න. සකස් කර ඇති වර්ණීය පරිමාණයක කුඩාම මිනුම සොයන්න. ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇත. හරි. ඔකත් අදුම් බලන්න. right ලේසි නේද පුතේ? කිව්වේ කොහොමද? ප්‍රධාන පරිමාණය මිලිමීටර් කියලා අන්තිමට කිව්ව නේද? ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් බෙදනවලු වර්ණීය කොටස් 20කට. 19 20ෙන් බෙදුවම කීයද පුතේ? ඉක්මනට හිතින් හදන ක්‍රමයක් කියන්නේ 20 හරය 100 වෙන්න නම් 20 පහින් ගුණ 20 වරක් 5 100 right 19 5 අන්න ඒක එක සැරේ හිතන්න අමාරුයි. නමුත් 19 5 මෙහෙම හිතන්න. 19 5 කියන්නේ 19 ගොඩවල් 5යි. 19 ගොඩවල් 5ක් එක සැරේ හිතන්න බෑ. එහෙනම් 20 ගොඩවල් 5ක් එක සැරේ හිතන්න. 20 ගොඩවල් 5 නම් උත්තරේ 100මයි. හැබැයි 19 ගොඩක් වෙනුවටනේ අපි 20 ගොඩක් හිතුවේ. ඒතකොට හැම ගොඩේම එක ගානේ වැඩි. එක ගානේ ගොඩවල් 5ක 5ක් වැඩි. එහෙනම් 100න් 5ක් ගියාම උත්තරේ කීයද පුතේ? 95යි. එහෙනම් 19 5ක් 95 මිලිමීටර කියලා අපිට එක සැරේම හිතලා ගන්න පුළුවන්. ඒක බෙදීම 100 කියන්නේ 0.955 මිලිමීටර. අන්න පුතේ මේ දාසරේ වර්ණීය කොටසක අගය ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා අගයෙන් අඩුයි. හරි? ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා අගයෙන් අඩුයි. 0.955නේ. එහෙනම් සමපාතය සිද්ධ වෙන්නේ පළවෙනියටම මෙන්න මේ දෙන්න අතර. එහෙනම් මෙන්න සමපාතය සිද්ධ වෙන වෙලාව
මෙතන බිඳුව මෙතන 1 මේ මැරුණු දිග වෙනවා. මැරුණු දිග වෙන්නේ මෙන්න මේ දිග ප්‍රමාණය. ඔන්න ඔය දිග ප්‍රමාණය තමයි මැරුණු දිග ප්‍රමාණය වෙන්නේ. ඒ කියන්නේ කුඩාම මිනුම වෙන්නේ. එහෙනම් කුඩාම මිනුම වෙන්නේ කොහමද? ප්‍රධාන පරිමාණයේ කොටසගේ මිලිමීටර් 1යි. හරි. ප්‍රධාන පරිමාණයේ කොටසගේ මිලිමීටර් 1යි. ඒකෙන් අඩු වෙන්න ඕන පුතේ වර්නියර් කොටසගේ. වර්නියර් කොටසගේ කොච්චරද? මෙයාගේ අපිට ආව 0.9.5 මිලිමීටර්. එහෙනම් 1 මිලිමීටරකින් අඩු වෙන්න ඕන 0.9.5 මිලිමීටර්. අඩු වුණාම 0.5 මිලිමීටර්. හරි. ඉතින් ඕක සමීකරණයට ආදේශ කරත් ඉතින් ඔය විදියම තමයි පුතේ කියන්නේ. මෙන්න මෙතනට එන පද දෙකම තමයි මේ එන පද විදියම තමයි සමීකරණ කිව්වොත්. සමීකරණේ රූප සරණ අඳින්න නැති එක විතරයි තියෙන වෙනස. හැබැයි රූප සරණ ඇඳුත් තමයි අපිට මෙන්න මේ දත්ත දෙක පුතේ. මේ 1 මිලිමීටර සහ 0.9.5 කියන මිලිමීටර කියන දත්ත දෙක පැහැදිලිවම ගන්න පුළුවන් වෙනවා. ඉතින් දරුවෝ ඊතර වෙලේ ඉතින් ගාන කියවුවම තේරෙන්න ඕනේ ප්‍රධාන පරිමාණයේ කොටසක අගය කොච්චරද වර්ණීය පරිමාණයේ කොටසක අගය කොච්චරද කියන. ඔය ඇත්ත පුතේ ගාන කියවුවම මේක තේරෙන එක ඇත්ත. නමුත් සමහර ගණන් වලදී ඒක එකපාරට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. හරි? right. ප්‍රධාන පරිමාණයේ කොටසක අගය 1 මිලිමීටර, වර්ණීය කොටසක අගය 0.9.5 මිලිමීටර. අන්න පුතේ කුඩාම මිනුම 0.5 මිලිමීටර. හරි. ඔන්න දැන් අපි ලස්සන ගානක් හදමු. හොඳ අවබෝධයකින් හදන්න. මේ ක්‍රමයටයි ක්‍රම දෙකටම හරි. දෙකටම හදපු නැති දරුවෝ පුතේ දෙකම ලියා ගන්න. මුල් ගණන් වලදී මේවා ප්‍රැක්ටිස් වෙන්න ඕන හොඳට. දෙකම ලියා ගන්න මුල් ගණන් වල. හරි. හරි දරුවනේ දෙකම ලියාගෙන තින්නේ කවුරුද? කවුරුද දරුවා හරි නේද? අපි ලියමු ගානක් මෙහෙම ලියන්න. ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක්. ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක්. වර්නියර් කොටස් 20කට බෙදීමෙන් ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක් වර්නියර් කොටස් 20කට බෙදීමෙන් ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක් වර්නියර් කොටස් 20කට බෙදීමෙන් සකසා ඇති. ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක් වර්නියර් කොටස් 20කට බෙදීමෙන් සකසා ඇති වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණය වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර තිබුණේ නම් ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර තිබුණේ නම් කුඩාම මිනුම ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර තිබුණේ නම් කුඩාම මිනුම සොයන්න. හරි දරුවෝ ඉක්මන් කරමු. හරි බලන්නකෝ දරුවනේ. අපිට කියනවා ප්‍රධාන පරිමාණයේ කොටස් තියෙන මිලිමීටර් වලින්ලු එහෙම මිලිමීටර් වලින් තියෙන කොටස් 39ක්. ඒ කියන්නේ මිලිමීටර් 39ක් 20කට බෙදනවා. ඉතින් මෙතෙන්දිත් අර කලින් වගේම අපි ගුණ කරගමු. හරය 100ට ගෙනියන්න. ඒතර 20 ගුණ කරන්න ඕනේ කීයද? 20 ගුණ කරන්න වෙනවා 5න්. 20 5න් ගුණ කරොත් පුතේ හරය 100 වෙනවා. හරි. හරය 5න් ගුණ කරා නම් ලවයත් 5න් ගුණ කරන්න බෑ. 39ව 5ක් එක සැරේ හිතෙන්නේ නැත්නම් 39 දකින්න 40 විදියට 40ව 5ක් කීයද? 40ව 5ක් 4 වරක් 5 20යින් 40ව 5ක් කියනවා 200යි. හැබැයි මේ 39 වෙනුවටනේ පුතේ අපි 40 කියලා හිතුවේ. එහෙනම් 39ව 5ක් අපිට ගන්න ඕන. 40ව 5ක් තමයි අපි ගත්තේ. එහෙනම් ගොඩවල් වල විදියට හිතුවොත්
39 ගොඩවල් 5ක් කෝණයකට 40 ගොඩවල් 5ක් බලලා තියෙන්නේ. හැම ගොඩේම එක ගානේ වැඩි එක් වරක් 5ක් වැඩි 200න් 5ක් ගියාම පුතේ උත්තරේ කීයද? 195යි. ඉතින් මේ හිතලා ලියන්න ඕනේ වෙයි මම මේ කියන්නේ. ඒතර සුළු කරාම එනවා පුතේ 1.95 මිලිමීටර ගියා. පුතේ බලන්න හොඳට බලන්න වර්නියර් කොටසක අගය මිලිමීටරේ එන්න ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා අගයෙන් වැඩි. මෙන්න ප්‍රධාන පරිමාණ බිඳුව මම පළවෙනි වර්නියර් කොටස සලකුණු කරන්න තැනක් හොයනවා. පුතේ මෙතනට එනකොට මිලිමීටරයි. මෙතෙන්ට ගියොත් මිලිමීටර 2යි. හැබැයි 1.9 කියන්නේ 9 පහකින් මිලිමීටර 2කට වඩා අඩුයි. මිලිමීටර 2කට වඩා අඩුයි කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා. හරි? මිලිමීටර 2කට වඩා අඩුයි කියන්නේ මෙන්න මෙතෙන්ට. මිලිමීටර 2කට වඩා අඩුයි. හරිද පුතේ? මේ දිග අපිට 1.95 කියලා හිතන්න පුළුවන්. 1.95 මිලිමීටර. දැන් එහෙනම් පුතේ පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ කොයි විදිහද බලන්න. පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ මේක මෙහාට යනකොට මෙන්න මෙයාගේ කෙලින් හිටියට පස්සේ. ඔන්න එහෙනම් පළවෙනි සමපාත සිද්ධ වුණා. පළවෙනි සමපාත සිද්ධ වෙනකොට ප්‍රධාන පරිමාණ බිඳුවත් වර්ණීය පරිමාණ බිඳුවත් අතර පරතරයට අපි කියනවා කුඩාම මිනිම කියලා. අපි හොයන්න ඕන මෙන්න මේ ටික. මේ ටිකයි අපි හොයන්න ඕන. මේ ටික තමයි පුතේ කුඩාම මිනිම වෙන්නේ. right ඔන්න එහෙනම් කුඩාම මිනිම බලන්න. ඉතින් මේ දිගෙන් මේ දිග අඩු කරා නම් මේක හොයන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ දිග කොච්චරද බලන්න. දෙවනි මිලිමීටරයටයි සමපාත වෙලා තියෙන්නේ. නම් මේ දිගේනම කොච්චරද පුතේ? 2 මිලිමීටර. මේ දිගේනම කොච්චරද? 1.95 මිලිමීටර. අන්න බලන්න පුතේ කුඩාම වෙනවා. මෙන්න මේ කොටසයි අපි හොයන්න ඕන. අන්න මට ලියන්න පුළුවන් 2 මිලිමීටරකින් අඩු වෙන්න ඕන 1.95 මිලිමීටර. උත්තර එනවා 0.05 මිලිමීටර කියලා. රයිට්. ඔන්න රූප සටහන ගැන හොඳ අවබෝධයකින් යන්දනම් උත්තරේ හරි ලේසියෙන් ගන්න පුළුවන්. ඉතින් පුතේ මෙන්න මෙහෙම ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා වර්ණීය පරිමාණයේ කොටසකගේ දිගින් වැඩි ඒවට අපි කියනවා දීර්ඝ කළ වර්ණීය කැලිපර කියලා. දීර්ඝ කළ වර්ණීය මූලධර්ම කියලා අපි ලියමු. වර්ණීය පරිමාණ කියලා. වර්ණීය පරිමාණ. හරි. එතකොට මෙන්න මේ වගේෙන් අර සමීකරණයට ආදේශ කරන්න ගියාම ප්‍රධාන පරිමාණයේ කොටසකගේ මිලිමීටරයයි වර්ණීය පරිමාණයේ කොටසකගේ 1.95යි අඩු කරා මෙන්නේ ඍණාගයක්. ඉතින් ඒ නිසා මේ වගේ තැනකදී ප්‍රධාන පරිමාණයේ කොටසකගේ ආදේශ කරනකොට මිලිමීටර 2 තමයි ආදේශ කරන්න ඕන සමීකරණය. ඉතින් අර ඉන්නේ එහෙම කටපාඩම් කරගන්නවට වඩා මෙන්න මේක මෙහෙම තේරුම් ගත්තා. මේ කියන්නේ ඇත්තටම පුතේ මේ මුල් රූප සටහන විතරක් යන්නත් ඇති ඉස්සරහට ගණන් හදනකොට. මෙතනින් හිතා ගන්න පුළුවන් මෙයා මෙතෙන්ට එනකොට මේ දුරනේ හොයන්න ඕන. මිලිමීටර 2කින් තමයි 1.95 අඩු කරන්න ඕන කියන එක හිතා ගන්න පුළුවන්. දරුවන්ට තේරුණාද? ඉක්මනට ගාන හදා ගන්න පුතේ. හදපු නැති දරුවෝ මම කරන්න. මේ දීර්ඝ කළ වර්ණීය පරිමාණ කියන එක රතු පෑනේ රවුම් කරගන්න. නැත්නම් රතු පෑනේ ලියාගත්තත් කමන්නේ. හරිද පුතේ? හරිද නේද? කවුරුත් ලියාගෙන ඉවරයි නේද? දැන් පුතේ අපි මෙච්චර වෙලා කතා කරපු මේවා ප්‍රායෝගිකව තියෙන වර්ණීය කැලිපර්. හරි. ඒ කියන්නේ දැන් ඔය ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක් 20කට බෙදලානේ. හරි. දැන් මේ අපි ළඟ තියෙන එකෙත් දැන් ඔබ අපෝ ෆිසිකල් පන්ති ආවන් පස්සේ පරීක්ෂණ කරන්න මේ උපකරණ වලින් මේකේ තියෙන්නේ පුතේ ප්‍රධාන පරිමාණයේ කොටස් 39ක් වර්ණීය කොටස් 20කට බෙදලායි මේ පරිමාණය හදලා තියෙන්නේ. හරිද? හරි. මේක සහ තව අපිට විද්‍යාගාරය තුල භාවිතාව නේව තියෙනවා. ඉතින් ඒකෙන් මනින්න පුළුවන් අපි පටන් ගත්තට පස්සේ මනිමු. රයිට්. තව ගානක් හදමු පුතේ. ලියන්න මෙහිම. මේ මිනුම නම් ප්‍රායෝගිකව වර්ණීය කැලිපර් වල මේ අවස්ථාව අරගෙන නැහැ. නමුත් ඉතින් අරගෙන හදන්න පුළුවන්, හදන්න අවශ්‍යයි න ะ. හරි. ලියන්න මෙහිම පුතේ. ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති
වර්නියර් කැලිපරයක වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටස් ප්‍රධාන පරිමාණයේ කොටස් 58ක් ප්‍රධාන පරිමාණයේ කොටස් 58ක් වර්නියර් කොටස් 20කට බෙදීමෙන් ප්‍රධාන පරිමාණයේ කොටස් 58ක් වර්නියර් කොටස් 20කට බෙදීමෙන් වර්නියර් පරිමාණය සකසා ඇතනම් ප්‍රධාන පරිමාණයේ කොටස් 58ක් වර්නියර් කොටස් 20කට බෙදීමෙන් වර්නියර් පරිමාණයේ කොටස් 58ක් වර්නියර් පරිමාණයේ කොටස් 20කට බෙදීමෙන් වර්නියර් පරිමාණය සකස් කර ඇතනම් උපකරණයෙන් මැනිය හැකි කුඩාම මිනුම සොයන්න. හරි. අපි බලමු මේ ගාන හදන්න. අපිට කියනවා ප්‍රධාන පරිමාණයේ කොටස් 58ක් වර්නියර් කොටස් 20කට බෙදලා කියලා. දැන් ප්‍රධාන පරිමාණයේ කොටස් 58ක් කියන්නේ මිලිමීටර් 58ක් නේ පුතේ. 20කට බෙදලා කියලා නේද? හරි. අද මේක නම් පුතේ අර 100ට ගෙනියන්න ඕනේ දෙකෙන් බෙදනවා දෙකම. දෙකෙන් බෙදුනොත් 58 දෙකෙන් බෙදනවා නම් 29 බෙදීම 10ක් වෙනවනේ. එතකොට පුතේ 29 10න් බෙදුනොත් 2.9 මිලිමීටර් වර්නියර් කොටසකගේ. දැන් වර්නියර් කොටසකගේ 2.9 මිලිමීටර්. මේ ටිකත් මකන්න වෙනවා මට. එයි දැන් පුතේ ප්‍රධාන පරිමාණය මිලිමීටර් වලින් අපි අදගත්තා. ඒක හරි. වර්නියර් පරිමාණය අඳින්න ගියාම වර්නියර් පරිමාණයේ බිඳුව මෙතන තියෙන වෙලාවට පළවෙනි කොටස තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ කීවෙනි ඉර කිට්ටුවද? 1 මිලිමීටර මෙතෙන්ට නම් 2යි. අපි හිතමු මෙන්න මේ හැරිය තමයි 3 තියෙන්නේ කියලා. 3ට චුට්ටක් අඩුවෙන් තමයි වර්නියර් කැලිපරේ පළවෙනි කොටස තියෙන්නේ. මෙන්න මේ හැරිය. හරි. මේ හැරියනේ තියෙන්නේ එතකොට. මෙතන පුතේ එතකොට අගය 1. දැන් පුතේ පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ කොයිබටද එහෙනම්? පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ මෙන්න මේ 3 වෙනි ඉරට. පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ 3 වෙනි ඉරට. හරි. පුතේ මේ දිග කොච්චරද? 1 2 3 9 මිලිමීටර. මේ දිග කොච්චරද? ඒක අපි හොයාගත්තනේ වර්නියර් කොටසක් 2.9 මිලිමීටර වෙනවා. එතකොට පුතේ මෙන්න මේ මැනිච්ච කොටසනේ ඔය කුඩාම මිනුම වෙන්නේ. මේ කොටස තමයි කුඩාම මිනුම වෙන්නේ. එහෙනම් කුඩාම මිනුම අපිට හොයන්න පුළුවන් මේ දිගෙන් මේ දිග අඩු කරන්න. 3 මිලිමීටර වලින් අඩු කරන්න 2.9 මිලිමීටර. ඒකට උත්තරේ එනවා පුතේ 0.1 මිලිමීටර. හරිද? රයිට්. ඒක ලේසි. දැන් පුතේ මේ රූප සටහන අඳින ක්‍රමවේදය තුළ ඔබට තේරෙනවනේ මේක හරි පහසුයි කියලා. මම දරුවන්ට තව දෙයක් වැඩිපුර කියලා දෙන්නම්. ඇයි පුතේ මෙහෙම වර්නියර් කැලිපරේ යට කොටස ලොකුවට හදන්නේ? ඒ කියන්නේ වර්නියර් කොටස පොඩි කරලානේ කලින් අපි කතා කරේ. ඇයි වර්නියර් කොටස ලොකු කරන්නේ නැත්තේ? මේ වර්නියර් කැලිපරය කියන උපකරණය මේක මේ ඉංජිනේරුවෝ විතරක් පාවිච්චි කරන උපකරණයක් නෙමෙයි. හරි. මම කොළඹ නැවතට ආගෙන ඒ කියන්නේ කොළඹ ඩොක්යාඩ් එකේ ට්‍රේනින් ඉන්නකොට මම දැකපු දෙයක්. සාමාන්‍ය සේවකයෙකුත් මේක ඉනේ ගහගෙන තමයි යන තැනට යන්නේ. මොකද යාලත් මේවෙන් තමයි මනින්නේ. ඒතකොට පුතේ මේවා මනින්නේ ඉංජිනේරුවෝ විතරක් නෙවෙයි නම් මේ උපකරණ වලින් මනින්නේ. සාමාන්‍ය සේවකයෝ කියන්නේ පුතේ ඇස් පෙනීම කොයි මට්ටමක තියෙනවද දන්නේ නැහැ. ඉතින් එහෙම ගැටලු තියෙන්න පුළුවන් නේ. සහ යාළුවට මේක මැනගන්න පහසු වෙන්න ඕන. මේක දිහා බලාගෙන විනාඩි 5ක් විතර ඉඳලා සමපාත වෙනකොට හොයාගන්න යනවනේ වෙලාව අපරාධي. අන්න ඒ නිසා තමයි පුතේ මෙන්න මේ වර්නියර් පරිමාණය පුළුවන් තරම් පුළුල් වෙන විදිහට පරිමාණය හදන්න. ඒතකොට සාමාන්‍යයෙන් පුතේ ඉංජිනේරු ශාස්ත්‍රවලදී පාවිච්චි වෙන්නේ දීර්ඝ කළ වර්නියර් පරිමාණය. කියන්නේ මෙන්න මේ වගේ ප්‍රධාන පරිමාණයේ කොටසකකට වඩා වර්නියර් පරිමාණයේ කොටසකගේ ලොකු ඒවා තමයි පුතේ සාමාන්‍යයෙන් ඉංජිනේරු ශාස්ත්‍රයේදී භාවිතා වෙන්නේ. හරිද පුතේ? හරි. ඉතින්
ඒකේ තියෙන වාසිය තමයි අර සාමාන්‍ය සේවකයෙකුට උනත් මේක මොකද ඔෆිස් එක ඇතුළේ ඉඳගෙන නෙවෙයි මේකෙන් දිගපනින්නේ. ඉංජිනේරුවෙක් ඔෆිස් එක ඇතුළේ වෙන්න පුළුවන්. හැබැයි සේවකයෙක් පුතේ කොයි බහරි තැනක පාඨාංකයක් කරන් මේකත් අරගෙන දුවන්නේ නැහැ නේ ඔෆිස් එකට දිග කියව ගන්න. එතනදී අවුව වැටෙන්න පුළුවන් සහ එයාගේ ඇස් පෙනීමේ මට්ටම යම් තරමකට දුර්වල වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් සමපාත වෙන තැන හොයාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හරි. ඉතින් අර ඒ නිසා තමයි මේ වර්නියර් කැලිපරේ යටහනුවේ මේ වර්නියර් පරිමාණය පුළුල්ව දීලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය සේවකයෙකුට නම් මේක ඉතා පහසුවෙන් කියව ගන්න පුළුවන්. ඔබට මම අන්තිෆිසිකල් පටන් ගත්තට පස්සේ අපි විද්‍යාගාර උපකරණය සහ මේ සාමාන්‍ය සේවකයෝ පාවිච්චි කරන එහෙම නැත්නම් සාමාන්‍ය ඉංජිනේරු ශාස්ත්‍රය තුළ පාවිච්චි වන වර්නියර් කැලිපර් එක අතර වෙනස අපිට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියන එක. හරි. ඉතින් ඇත්තටම පුතේ දැන් මේ කැලිපරත් භාවිතා වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි දැන්ට සාමාන්‍යයෙන් වැඩිපුර අය ඒ කියන්නේ එහෙම නැත්නම් ඉංජිනේරු ශාස්ත්‍ර තුළ ටිකක් ඉහළින් ඉන්න අය පාවිච්චි කරන්නේ මේක ඩිජිටල් එක. ඒ ඩිජිටල් එකේ පුතේ මෙහෙම අපි පරිමාණ කියවන්නේ නැහැ. ඒක මේව දැම්මන් පස්සේ මෙතන පාඨාංක වැටෙනවා. හරි ඩිජිටල් එකක් ඇති. අපි ඒකත් පන්ති පටන්ගෙන පරීක්ෂණ කරනකොට බලමු. හරි. රයිට්. තේරුණා නේද දරුවනේ මේක? අමාරු නෑ නේද? හරි. ඉතින් තව ගණන් දෙකක් හදලා මම අදට පන්ති නවත්තන්නම්. හරි. මම චුට්ටක් පහු වෙනවා. හොඳයි. හරි. ලියන්න පුතේ මෙහෙම ගානක්. ලියන්න පුතේ. ලියන්න දරුවනේ ඊළඟ ගානක්. මෙන්න මේක චුට්ටක් විශේෂිතයි. හොඳට මම කියන ගාන අවධානයෙන් අහගෙන ඉඳලා අවබෝධයෙන් රූප සටහන අඳින්න. එතකොට උත්තරේ ගන්න පුළුවන්. ලියන්න මෙහෙම. ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර් කොටස් වලින් ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර් කොටස් වලින් ඔන්න හොඳට අහගන්න. ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර් කොටස් වලින් ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර් කොටස් වලින් තනා ඇති ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර් කොටස් වලින් තනා ඇති වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් 10කට බෙදීමෙන් ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් 10කට බෙදීමෙන් වර්නියර් පරිමාණය සකසා ඇත. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් වර්නියර් කොටස් 10කට බෙදීමෙන් වර්නියර් පරිමාණය සකසා ඇත. උපකරණයේ කුඩාම මිනුම සොයන්න. හරි ලේසි ගානක්. උපකරණයේ කුඩාම මිනුම සොයන්න. හරි හදමු බලන්න. අපිට කියනවා පුතේ ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර කොටස් වලින්. ඒ කියන්නේ මේකේ මිලිමීටර් භාගයක් තියෙනවා. මෙතන 1 මිලිමීටර. ආපහු මිලිමීටර් භාගය. ඊළඟට තමයි 2 මිලිමීටර තියෙන්නේ. රයිට්. ඔන්න ඔහොම තියෙන වර්නියර් කැලිපරයක අර්ධ මිලිමීටර් කොටස්. ඒ කියන්නේ මේ 0.5 මිලිමීටර් අර්ධ මිලිමීටර් කොටස් 9ක්. මේ වගේ ඒවා 9ක් අරගෙන පුතේ ඒ 9 බෙදනවලු කොටස් 10කට. ඒ 9 කොටස් 10කට බෙදනවලු. හරි. දැන් බලන්න පුතේ මේ 0.5 කියන්නේ 0.5 කියන එක මතකයි නේද? 5 බෙදීම 10 නේද 0.5 වෙන්නේ. හරි. ඒතකොට මේක 5 බෙදීම 10 කියලා හිතුවොත් ඒ 10ත් ඉරෙන් යටට ගන්න පුළුවන්. නේද? ඒක 5 බෙදීම 10 වාරයක් 9 බෙදීම 10 නේද? 5 වරක් 9 45යි 45 බෙදීම 100. අන්න කොටසක ගේනවා 0.4යි මිලිමීටර්. ඔන්න පුතේ වර්නියර් කොටසකගේ හොයාගත්තා. 0.5 මිලිමීටර කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක්. ඒතර ප්‍රධාන පරිමාණයේ තියෙන අර්ධ මිලිමීටර් වලින් නම් අර්ධ මිලිමීටර් 9ක් අර්ධ මිලිමීටර් වලින් කොටස් 9ක් තමයි මේ කියන්නේ. හරි. ඒතර අර්ධ මිලිමීටර් කොටස් 9ක් අරගෙන ඒක බෙදනවලු පුතේ කීයකටද? වර්නියර් කොටස් 10කට. එහෙනම් මෙන්න එක කොටසකගේ 0.5 ඒවා 9ක් කරගත්ත මුළු දිග 0.5 වාරයක් 9නේ. ඒක බෙදුවා කොටස් 10කට 0.4යි 5යි. එහෙනම් මෙන්න ප්‍රධාන වර්නියර් පරිමාණයේ බිඳුව. එතන ඉඳන් මෙහෙම යනකොට පළවෙනි වර්නියර් කොටස තියෙන්නේ 0.5. මෙන්න මේ තියෙන 0.5 නේ පුතේ එතකොට. 0.5 මිලිමීටර කොටසන්නේ. ඒකට චුට්ටක් මෙහායින් තියෙන මොකද 0.4යි 5 කියන්නේ 0.5ට වඩා අඩුයි.
දැන් එහෙනම් පළවෙනි සමපාතය ගැන හිතුවොත් පුතේ පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ කොහොමද? පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ මෙන්න මේ අර්ධ මිලිමීටර කොටසට නේද? යාට තමයි පළවෙනි සමපාත සිද්ධ වෙන්නේ. ඒතර ඔය පළවෙනි සමපාතය සිද්ධ වෙන වෙලාවේ ප්‍රධාන පරිමාණ බිඳුව සහ වර්ණීය පරිමාණ බිඳුව අතර මැනිච්ච පරතරය තමයි පුතේ මොකද්ද? කුඩාම මිනුම වෙන්නේ. මේ දුර තමයි කුඩාම මිනුම වෙන්නේ. එහෙනම් මෙන්න කුඩාම මිනුම. කුඩාම මිනුම කොච්චරද පුතේ? ප්‍රධාන පරිමාණයේ කොටසක අගය කොච්චරද? ප්‍රධාන පරිමාණයේ මේ කොටසක් කොච්චරද පුතේ? 0.5 මිලිමීටර. මේ වර්ණීය කොටසක අගය කොච්චරද ආවේ? ඒක ආවා 1.4 වර්ණීය පරිමාණයේ කොටසක අගය කොච්චරද ආවේ? 0.45 මිලිමීටර. 0.45 මිලිමීටර. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් 0.5 මිලිමීටර් ගෙන් ඒ කියන්නේ මේ ටික 0.5යි. ඒකෙන් 0.45ක් අඩු වුණාම මෙන්න අඩු කරා 0.45 මිලිමීටර්. අපිට එනවා කුඩාම මිනුම 0.05 මිලිමීටර් කියලා. හරි නේද පුතේ? ඔන්න දැන් අඩුපාඩු වෙච්ච දරුවෝ බලා ගන්න මොකද කොයිබද වැරදුනේ කියලා. හරි පුතේ එහෙනම් ඊළඟ ගාන කියවන්නද? හරි ලියා ගමු එහෙම. හරි ගාන ලියාගෙන හදා ගන්න පුතේ හදා ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවනේ මේ ටික බෝඩ් එකේ තියෙන ටික යන්න මෙහෙම. ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර් වලින් ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර් වලින් ක්‍රමාංකනය කර ඇති වර්ණීය කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් වර්ණීය කොටස් ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක් වර්ණීය කොටස් 50කට බෙදීමෙන් වර්ණීය පරිමාණය තනා ඇතනම් වර්ණීය පරිමාණය තනා ඇතනම් උපකරණේ කුඩාම මිනුම සොයන්න හරි ඉක්මන් කරමු. ඒ අතර මොනවා හරි තේරෙන්නේ නැති දැන් තියෙන දරුවෝ ඉන්නවා නම් අහන්න. හරි මෙන්න බලන්න පුතේ. හරි මම මේක සාකච්ඡා කරන්නම්. අර්ධ මිලිමීටර් කොටස් ඒ කියන්නේ 0.5 මිලිමීටර් කොටස් කීයද පුතේ? 49ක් නේද? අර්ධ මිලිමීටර් කොටස් 49ක් කීයකටද බෙදනවද වෙන්නේ? 50කට නේද පුතේ? ඔව්. මෙච්චර කොටස් ප්‍රමාණයක් අරගෙන මේක බෙදනවා කිව්වා 50කට. 0.5 මිලිමීටර් ඒවා 49ක්. ඒතර කොච්චර දුරද? 0.5 ඒවා 49ක් ගුණ කරාම අපිට ඒ දුර හොයා ගන්න පුළුවන්. ඒ දුර කොටස් 50කට බෙදලා තමයි වර්ණීය පරිමාණය හදන්නේ. ඒතර 0.5 කියන එක මම කලින් කිව්ව 5 බෙදීම 10 කියලා හිතුවොත් මෙතෙන්ට 5 බෙදීම 10 ලිව්වම 10 යට දෙනව නේද? ඔව් 10 යට දෙනවනේ. එතකොට බලන්න අපිට එනවා 5 බෙදීම 10 වාරයක් 49 බෙදීම 50. 5 1යි 5 1යි එහෙනම් 10 වරක් 10 100යි 49 බෙදීම 100 මිලිමීටර. එහෙනම් 0.49යි මිලිමීටර. අන්න බලන්න පුතේ වර්ණීය කොටසක අගය කොච්චරද පුතේ? 0.49යි. ඒ කියන්නේ 0.5ට වඩා අඩුද වැඩිද? අඩුයි. එහෙනම් මේ පැත්තෙන් එන්නේ
මෙතන තමයි වර්නිය පළවෙනි කොටස එන්නේ. දැන් මෙයාව පුතේ මේ පැත්තට තල්ලු කරනකොට පළවෙනි සමපාත එන්නේ කාත් එක්කද? මෙන්න මේ පළවෙනි ප්‍රධාන පරිමාණෙත් පළවෙනි කොටසත් එක්කම. එහෙනම් මේ වෙලාවේදී පුතේ මැනුණු දිග වෙන්නේ කොච්චරද? ප්‍රධාන පරිමාණ බිඳුව සහ වර්නිය පරිමාණ බිඳුව අතර තියෙන මෙන්න මේ පරස. දැන් මේ පරතරය හොයාගන්නේ කොහොමද අපි? අපිට මේ පරතරය හොයාගන්න පුළුවන් පුතේ අපි මේ සමපාතයේ තැන ඉඳන් මේ කෙලවරට දුර දන්නවා. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය ඔස්සේ ප්‍රධාන පරිමාණ බිඳුවට දන්නවා. සමපාතය ඔස්සේ ප්‍රධාන පරිමාණ වර්නිය පරිමාණ සමපාත වෙච්ච කොටස ඔස්සේ වර්නිය පරිමාණ බිඳුව දක්වා තියෙන දුර දන්නවා. මේ දුර 0.49 මිලිමීටර. එහෙනම් පුතේ කුඩාම මිනුම හොයන්න පුළුවන් අපිට මේ විදිහට. කුඩාම මිනුම ඒ කියන්නේ පුතේ රතු පෑනින් රූප සටහනේ ලකුණු කරලා තියෙන මෙන්න මේ පරතරේ මෙතන ඉඳන් මේ සමපාත වෙච්ච තැන ඉඳන් මෙතෙන්ට දිග මිලිමීටර 0.5යි මෙතන ඉඳන් මෙතෙන්ට දිග මිලිමීටර 0.49. එනම් දිග 0.5 මිලිමීටරකින් අඩු වෙන්න ඕන 0.499 මිලිමීටර. අන්න පුතේ අපිට උත්තර එනවා 0.01 මිලිමීටර කියලා. හරි ලේසි. නේද? right. හරි නේද පුතේ? ඉක්මනට හදා ගන්න මේ ටික. ඉක්මනට හදා ගන්න පුතේ. ඉතින් පුතේ මේ අපි කතා කරේ මූලික සිද්ධාන්ත ඇසුරින් වර්නිය පරිමාණයක කුඩාම මිනුම හොයන්නේ කොහොමද කියන එක. ඒතර මෙතෙන්දී අපි මූලික දත්ත කීපයක් ඔබට දීලා තමයි පුතේ වර්නිය පරිමාණය ඇසුරින් කුඩා මිනුම හොයුවේ. හරි. නමුත් දැන් අපි ඉස්සරහට යනකොට පුතේ දත්ත නොදී. ඒ කියන්නේ කෙලින්ම දත්ත අපි දෙන්නේ නැහැ. ඔබට රූප සටහනක් දෙන්නේ. ඒතර රූප සටහනින් අවශ්‍ය දත්ත උකහාගෙන මේක කරන්න පුළුවන් වෙනවා. ඒක ෆිසික්ස් වලදී නිතර යෙදෙන දේ. ෆිසික්ස් පේපර් එක ගත්තට පස්සේ පුතේ ගොඩක් තැන්වලදී දත්ත කෙලින්ම ඔබට දීලා නැහැ. රූප සටහන ඇසුරින් දත්ත උකහාගෙන ඒක තමයි ගැටලුව විසඳීමට ඔබ යොදා ගන්න ඕන. හරි. ඉතින් ඒ කොටස් ටික පුතේ අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අද කරන්ට් ප්‍රශ්න තියෙන හින්දා දරුවෝ කීප දෙනෙක්ම කලින් මෙන්න විදියක් නැහැ කිව්වා. සමහර දරුවෝ දැන් මීටින් එක තියෙද්දි අතරමැදදී වුණා. රයිට්. පුතේ හරි නේද මේ අපි අද දවසේ කතා කරපු දේවල් වල ගැටලුවක් නැහැ නේද කාටවත්? හරි නේද දරුවනේ එහෙනම්? හරි ගානේ එහෙනම් හදාගත්ත දරුවෝ දැන් මීටින් එකේ ලියුවෙන මම කිව්වා වගේ පුතේ අර ත්‍රිපිටකයේ සම්බන්ධ ඇප් එක හොඳයි. ඔය කියවන්න අස දරුවන්ට මම කිව්වේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. සරල සිංහල ත්‍රිපිටකය කියලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ ඒකේ කියවන්න පුතේ අග්ගඤ්ඤ සූත්‍රය, සත්ත්ව සූර්යෝත්පාදන සූත්‍රය වගේ ඒවා මහා සිහනාද සූත්‍රය හරි ලස්සන කතන්දර ටිකක් තියෙන පුතේ ඒක කියවලා ඉගෙන ගන්න. ඒ අතර බයිබලයේ තියෙනවා ඒක කියවන්න. පුළුවන් නම් පුතේ අල් කුරානේ තියෙනවා ඒකෙත් ඇප් එකක් තිබ්බ සිංහලෙන් තියෙන එකක් කියවන්න. ඉතින් මේ දේවල් වලින් අපිට දැනුම සහ අපි නොදකින දෙයක් ගැන හොඳ පරාසයක් තුළ හිතන්න පුරුදු වෙනවා. අපි දැකපු නැති දේවල් හොඳ පරාසයක් තුළ හිතන්න පුරුදු වෙනවා. ඉතින් මේ පොත් විතරක් නෙමෙයි. ඉතින් එතනින් එහාට තව පොත් තියෙනවා. ඉතින් මම කියමු යම් දර්ශනයක් පිළිබඳව ඔබට ඉගෙන ගන්න අවස්ථාවක් ඇති කරගන්න. හරි. එහෙම පොතක් කියවගෙන කියවන්න. හරි. අඩුමතර මේ ෂර්ලොක් හෝම්ස් පොත් ටික හරි කමන්නේ හොයාගෙන කියවන්න පුතේ. කියවීම තුළ ඔබට ඔබ ඔය දැන් ඉන්න මට්ටමට වඩා ලොකු මට්ටමක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. දෙයක් කියවලා තේරුම් ගන්න එක. හරි. කවුරු හරි කියලා තේරුම් කරන එක නෙවෙයි. දෙයක් කියවලා තේරුම් ගන්නවා කියන එක වෙනම හැකියාවක්. ඒ හැකියාව ඔබ ඩෙවලොප් කරගන්න ඕන පුතේ. මොකක්ද පොතක් කියවලා. හරිද? පත්තරේ හරි කමන්නේ. රයිට්. හරි නේද දරුවනේ එහෙනම්? රයිට්. ඔන්න එහෙනම් අද අපි වේලාසනින් අර මොකද ඉතින් අද පොයේ දවස මොකක් හරි බණ ගෙදර හරි පුතේ ගෙදර පුතු මැදුරක් තියෙනුනේ මල් ටිකක් පූජා කරලා ඒ වැඩ කටයුතු වේදෙන්න. මොකද යාන්ත්‍රික වීම තුලම අපිට ජයග්‍රහණ වලට යන්න බෑ. යම් තැන්වලදී අපි කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා ආගම කියන එකක් තියෙන්න ඕන. මොකක් හරි ඒ වගේ දෙයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේක සමබර වෙන්නේ නැහැ ජීවිතේ කියන එක. හරි. ඉතින් ඒ නිසා ආගමික කටයුතු වල යෙදෙන්න තියෙන දවසට ඒ කටයුතු වල යෙදෙන්න අවශ්‍ය වෙයි. හරි. හරි දරුවනේ නම් හැමෝටම විශ්සන්නයි.